පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙන මරණාසන්න කෙනෙක් මරණ මංචකේ තුළ ධර්මය මෙනෙහි කරගන්න ආකාරය ගැන මරණාසන්න ස්වභාවය ගැන මරණය ඉදිරියේ අප්‍රමාදීව ධර්මය වඩන ආකාරය ගැන අද දවස අපි ධර්මානු ශාසනාවෙන් සාකච්ඡා කරමු. පිංහතුනී බණ අහනකොට ධර්මය ශ්‍රවණය කරනකොට ඔබ කොතන හිටියත් ඔබ තුළ ඇති කරගන්නට ඕන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. අංගුත්තර නිකායි සුස්සූ සති කියන දේශනාය බුදුරජාණන් වහන්සේ වදාලා බණහන කෙනෙක් තුළ කරුණු පහක් තියෙන්න්නට ඕන. පළවෙනිම දේ තමයි සුස්සූ සති බණ ඇසීමේ අප්‍රමාණ ආසාවක් තියෙන්න්නට ඕන. දෙවනි කාරණේ සෝතන් ඕදහති කියෙන සෝත කියන ඇසීම. කන් යොමු කරගෙන ධර්මය අසන්න ඔබ දක්ෂ වෙන්නට ඕනේ. හොඳ අවධානයකින් ධර්ම දේශනාව පැයක්ද මේ පැය පුරාම තමන්ගේ අවධානයේ දේශනාව කෙරෙහිම යොමු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. තුන්වැනි කාරණේ තමයි අඤ්ඤාය චිත්තං උපට්ඨ පේති. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා තේරුම් ගන්නවා කියන අධිෂ්ඨානෙන් අවබෝධයට හිත පිහිටවා ගන්නට ඕනේ. ඒ කියන්නේ ධර්මය අහන ගමන් තමන් තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මං කොහොම හරිමම් මේ ධර්මය තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා කිය අධිෂ්ඨානය කරුණු තුනයි. හතරවෙනි කාරණයේ බුදුරජාණන් වහන්සේ වදාලා අත්හං ගන්හාති. ධර්ම දේශනාවකදී වැදගත් ධර්ම කරුණු මතකතියාගන්න ග්‍රහණය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. පස්වෙනි කනත්තන් රිංචති අනවශ්‍ය දේවල් සියල්ල බණහන කෙනා හිතින් බැහැර කරන්නට ඕනේ. ඔන්න ඔය කරුණු පහම ඔබ තුළ පිහිටවාගෙන මේ ධර්මය ශ්‍රවණය කළොත්. දේශනාව අවසන් වෙන්නකොට ඔබේ ජීවිතයට ධර්මශ්‍රවණය තුළින් ලොකු ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ධර්මය ගැන වැටහීමක් ඇතිකරගන්න පුළුවන්කම ලැබෙනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න. රාත්‍රී පළවෙනි යාමේ රාත්‍රී 10-12 අතර. දෙවියන්ට තමයි බුදුරජාණන් වහන්සේගේ දින චරියාවේ ඒ කාලය වෙන් වෙලා තිබුණේ. දෙවි දේවතාවුන් බ්‍රහ්මලෝකයේ දිවියලෝකයේ දෙවිවරු. තමන්ගේ තියෙන දහම් ගැටලු ප්‍රශ්න මේ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කතා කරන්න බුදුරජාණන් වහන්සේගෙන් විසඳුම් ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙන්නේ රාත්‍රී පළවෙනියාම. ඔබ අහල ඇති මුළු මහත් ජේත වනේ ආලෝකමත් කරගෙන පැමිණි දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදලා එකත් පසකින් සිටගෙන මෙවැනි ප්‍රශ්නයක් ඇහුවා කියලා බුද්ධ දේශනා ගණනාවකම සඳහන් වෙලා තියෙනවා. පිංහතුනේ එදා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් හිටගෙන මෙවැනි ගාථාවක් කියා හිටිය. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණං අනුකුබ්බන් ජහන්ති. ඒතම් භයම් මරණයේ පෙක්කමානෝ පුඤ්ඥානි කෛරාත සුකාවහාතිය කියලා දෙවි කෙනෙක් මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කර. මේ ගාථාව තේරුම තමයි අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවි ගෙවි යනවා. කාලයේ ගෙවිලා වේගෙන් අවසන් වෙලා යනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා වේගෙන් දින ගෙවි ගෙවී යනවා. වයෝගුණන් අනුකුබ්බන් ජහන්ති මේ ලෝකෙ සත්‍යයන් දවසින් දවස දිවාරෑ ගෙවිලා කාලයේ ගෙවිලා මරණය කරා ලං වෙනවා. ඒතම් භයම් මරණයේ පෙක්කමානෝ මේ මරණයේ ඉදිරියේ බයක් ඇතිකරගන්න සත්වයන් පුඤ්ඥානි කෛරාත සුකාවහති. ජීවිතයට සැපගෙනත් දෙන පින් දහම් රැස්කරගන්නට ඕන කියලා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔය ගාථාව ප්‍රකාශ කළා. දැ මේ ගාථාව අහගෙන ඉන්න ඇති අපිට හිතෙන්නේ හරියට හරි මේ දෙවි කෙනා කියපු කාරණය නම් කොයි තරං ඇත්තද කියලා අපිට හිතෙනවා. හැබැයි පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ඒ විදිහටම අනුමත කරේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලා යන ඒ කාරණයේ ඇත්ත. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගත්ත. තරයන්තිරත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ගෙවි ගෙවී යනවා. ඒකත් ඇත්ත. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති මේ උපන්නා වූ සත්වයා. දවසින් දවස වයසට යනවා මරණයට ලං වෙනවා. ඒකත් ඇත්ත.
ඒ තම් භයං මරණය පෙක්කමානෝ මරණය ඉදිරියේ බයක් තැති ගැනීමක් ඇති කරගන්නට ඕන. හැබැයි මරණය ඉදිරියේ බය දකින කෙනා පින්විතරක් කරලා සෑහීමකට පත්වෙන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ අර පුඤ්ඥානි කෛරාත සුකා වහති ජීවිතයට සැපගෙනත් දෙන පින් දහම් රැස් කරගන්න ඕනෑ කියන කාරණය වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මරණයේ ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීයෝ මේ ලෝකා මිසේ ගැන තියෙන ඇල්ම අතහැරලා සසරින් මිදෙන්නයි මහන්සි ගන්නට ඕන. ධර්මාවබෝධය පිණිසමයි මහන්සි ගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒ අන්තිම ගාථා පදේ වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ ආයමත් අර දෙවි කෙනාව නිවැරදි භාවයට පත් කර. මේ ගාථාව දිහා බලනකොට අපිට පේනවා අපි කාගේ ජීවිතවලට සිද්ධ වෙන ඉරනවා. උපන්නා වූ සෑම සත්වයෙක්ම දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය දිවාරෑ ගෙවි ගෙවී ලංවෙන්නේ මරණයට. කවදා කොතන කොයි මොහොතේ මරණී සිද්ධ වෙයිද කොයි විදිහට මැරෙන්න වෙයිද. මොන විදිහට මේ හුස්මටිකයයිද අපි කාටවත් කල්තියා නිගමනය කරන්න තීරණය කරන්න කියන්න පුළුවන්කමක් නෑ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා සේනා ඇති මාරයා සමඟ. මේ ලෝකෙ කවුරුත් ගිවිසුන් ගහලනෑ මං මෙච්චර කාලයක් ජීවත්වෙනවා මටනම් මාරයා දැම්ම එන්නේ නෑ මන් දැම්ම මැරෙන්නේ. මේ වගේ කවුරුත් මාරය සමඟ ගිවිසුන් ගහල නෑ කියනවා. ඒ නිසා හෙට මැරෙයිද කියල කවුද දන්න. අද මැරෙයිද කෞද්දන්න. ඒ නිසා අප්‍රමාදීව ධර්මාවබෝධයටම මහන්සිගන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළ. පිංවතුනි අපි කවුරුත් ටිකක් කතා කරමු මරණාසන්න මොහොතකදී මොන වගේ අත්දැකීමක්ද කෙනෙකුට ලක්වෙන්. බලන්න බුදුරජාණන් වහන්සේ මරණය ගැන විස්තර කරනවා. කෙනෙක් මැරෙනකොට අපි මනුස්ස ජීවිතයක් ගැනගම මනුස්සෙක් මරණාසන්න වෙනකොට ඒ කෙනාගේ ශරීරයෙන් මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගුරෝසු ශරීරයක් අපිට තියෙනවා. මේ ශරීරයේ තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කයේ ස්වභාවයෙන් යුක්ත අපේ ඇහැට නොපෙනෙන මනෝමය ශරීරයකුත් සංඥාමය ශරීරයකුත් මේ ගුරෝසු ඕලාරික කය ඇසුරු කරගෙන ශරීරයේ තුළ පවතිනවා. අපි කියන්නේ මනෝකය කියලා මේ මනෝමය ශරීරය සංඥාමය ශරීරයත් එකට එකතු වෙලා ඕලාරික කය ඇතුළේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණයේදී මේ ඕලාරික කය අතහැරලා කරුණු තුනක් ශරීරයෙන් බැහැරට යනවා. ආයුස් මාච විඤ්ඥානන් කියනවා. කෙනෙක්ගේ කර්මාන රූපීව ගෙනාපු ආයුස අවසන් වෙලා යන. එතකොට ආයුස අවසන්වීම සිද්ධ වෙනවා මරණයේදී. උස්මාච කියන උණුසුම තේජෝ දහත්ව අපේ ශරීරයේ තින උණුසුමක්. අපි කණබොන ආහාර දිරවන්නේ උණුසුමකි. අපේ ශරීරයේ දවසින් දවස වයසට යන්නේ උණුසුමක් නිසා. සන්තප්පන තේජෝධාතුව ජීරණ තේජෝධාතුව පාචක තේජෝධාතුව පරිඩහන තේජෝධාතු මේ විදිහට අපේ ශරීරයේ තියෙන මේ උණුසුම අපි නොයෙක් විදිහ නංවලින් හඳුන්නනවා. ඒක ක්‍රියාකාරිත්තය මත. නමුත් මේ ශරීරයේ පුරාම බැසගත්ත උණුසුම තේජෝධාතුව මරණයත් සමඟ ශරීරයෙන් එලියට පිට වෙලා යනවා. ආයුස අවසන් වෙනවා උණුසුම බැහැර වෙනවා. ඊළඟට විඤ්ඥානං ආයුස් මාච විඤ්ඥානන්ගේ පහම විඤ්ඥානයක් මේ ඕලාරික ශරීරයේ පුරා බැසගත්ත විඤ්ඥානය ශරීරයෙන් පිට වෙලා යන. පිංහතුනි විඤ්ඥානයේ පිට වෙනවා කීවට මේ විඤ්ඥානය තනියෙන් යන්නේ නෑ. ඒක බුද්ධ දේශනාවේ බොහොම ලස්සන්ට පෙන්නනවා. බීජ සූත්‍රයේ සංයුක්ත නිකාය බුදුරජාණන් වහන්සේ වදාලා රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරවලින් තොරව තනියෙන් විඤ්ඥානයක් ගමන් කරන්නේ නෑ. තනිව පවතින විඤ්ඥානයක් ගැන හෝ තනිව වැඩෙන විඤ්ඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේ දකින්නෑ කියලා. එහෙමනම් අපි නිකං කතා කරනකොට ව්‍යවහාර මාත්‍රයෙන් විඤ්ඥානයක් යනවා කියලා කිව්වට ඒ විඤ්ඥානය රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගත්ත විඤ්ඥානයක් තමයි මේ ශරීරෙන් පිට වෙලා යන්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්ම තමයි ශරීරයෙන් බැහැර වෙලා යන්න. ඔන්න ඔය කරුණු තුන ශරීරයෙන් බැහැරවීම ධර්මී හඳුන්නනො මරණය කියලා. ආවිසත් උණුසුමත් විඤ්ඥානයක් ශරීරයෙන් බැහැර වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්න්නනවා වැඩකට ගන්න බැරි දර කඩක්
දිරලක් පස්වෙලා යනවා වගේ මේ ශරීරයේ ඕලාරික ශරීරය ආයුසයි අවසන් වෙලා. උණුසුමයි විඤ්ඥානයයි ශරීරයෙන් බැහැර වුණාට පස්සේ එහෙම කුණුවෙලා පොලෝට පස් වෙලා යන. ඔන්නෝ අපි ධර්මානුකූලව අපි කියනවා මරණය කියලා. පිංහතුනි කෙනෙක්ගේ ජීවිතයේ මරණය සිදුවෙන්න පුළුවන් ආකාරනුව බුදුරජාණන් වහන්සේ කොටස් කීපයකට බෙදවා. ආයුක්කය මරණ. කෙනෙක් උපදිනකොටම කර්මාන් රූපීව කෙනෙකුට ලැබෙනවා යම් කිසි ආවිශක්. අන්නේ සම්පූර්ණ ආවිශ වින්දනය කරලා. කෙනෙක් මරණයට පත්වෙනකොට අපි කියනවා මේකෙන අපි සාමාන්‍ය විවහාරෙනුත් කියනවන් මෙයානන් ගෙනාපු සම්පූර්ණ ආවිශ ගෙවපු කෙනෙක්. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ අද මේ වෙනකොට අපි ජීවත්වෙන ලෝකයේ තුළ තියෙන පරමාවිශ්‍ය සාමාන්‍ය ගත්තොත් අවුරුදු 75ක් 80ක් 82ක් වගේ මෙවැනි සාමාන්‍ය ආයු අපේක්ෂණයක් තමයි අද අපේ රටවල මේ ලෝකෙ පවතින්. බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලෙ නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් තිබ්බා. ඒ වගේම මහා පින් ඇති අය බක්කුල මහරහත්තන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහත්තන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ආනන්ද හාමුදුරුව මහාකාශිප මහරහත්තන් වහන්සේ විසාකා උපාසිකා වගේ බොහෝ දෙනෙක් අවුරුදු 120ක්ම ජීවත් වුණා. නමුත් අද මේ අපි ජීවත්වෙන මේ කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550ක් ඉක්ම යන මේ යුගයේ වෙනකොට දැම් මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 70 80 65 වගේ මෙවැනි මට්ටම කායුෂ අඩුවීමක් අද ලෝකෙ දකින්න තියෙනවා. පිංහතුනි කෙනෙක් මේ උපදිනකොට ගේන සම්පූර්ණ ආවිශ ගෙවලා බොහෝම වයසට ගිහිලා වයෝවෘද්ධ මරණයට පත්වෙන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ ආවිශ වින්දනය කරලා මරණයට පත්වෙනවට අපි කියනවා ආයුක්කය මරණ. ආවිශ අවසන්වීම නිසා සිදුවෙන මරණයක්. ඒ වගේම ධර්මයේ සඳහන් වෙන කම්මක්කය මරණ කියලා. ඒ කෙනෙකුගේ ආවිශ තියෙද්දි සමහර වෙලාවට පෙර ජීවිතය කරපු කර්ම විපාකයක් මත මරණයට මූුණ දෙන්න සිද්ධ වෙනවා. තැන් බලන්න චුල්ල කම්මෝ ඉබංග සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ අර යස කියලා තරුණයකුට පෙන්නනවා යස මේ ලෝකෙ සමහරු මනුස්ස ජීවිත ලැබුවත් අඩුවයසේ මැරෙන්න හේතුව තමයි කියනවා පෙර සසරේ ප්‍රාණඝාත කිරීම. සංසරයේ සත්තු මරලා ප්‍රාණගහතවලට උදව්පකාර කරලා මෙවැනි ප්‍රාණගහතාදී අකුසල් බහුලව කරගත් අය උපවුපං ආත්මවල අඩු වයසින් මැරෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදාල්. එතකොට අපිට පේනවා මේ කර්ම විපාකයක් හැටියට ප්‍රාණඝාත කියන අකුසලේ නිතර යෙදෙන කෙනාට උපවුපං ආත්මවල ඒ අකුසල විපාකයක් හැටියට අඩු අයසින් මරණයට පත්වෙන සිද්ධ වෙනවා. මොකක් හෝ අනතුරක් මත සමහර වෙලාවට ගුටිකාල වෙන්න පුළුවන් සමහර වෙලාවට හදිසි අනතුරකින් වෙන්න පුළුවන් මෙවැනි නොයෙක් විදිහේ හේතු මත කර්ම විපාකයක් අර ප්‍රාණඝාතාදී අකුසල්වල විපාක හැටියට තමන්ගේ ජීවිතය අවසන් කරන්න තමන්ට මුහුණ දෙන්න ලැබෙනවා. එවැනි අකුසලයක් මත කර්ම විපාකයක් මත ආවිෂ තියෙද්දි කර්ම විපාකයක් මත කෙනෙකුට මරණයට පත්වවෙන්න සිද්ධ වෙනවනම් අන්න ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එවැනි මරණ කම්මක්කය මරණ කර්මය නිසා සිද්ධ වෙන මරණයක්. සමහර වෙලාවට පිංහතුනි ආවිශ අවසන්වීමත් කර්ම විපාකයක් එකතුවීමත් කියන මේ කරුණු දෙකම එක විටේ දෙන්න පුළුවන්. කලාතුරකින් එවැනි අවස්ථාය දෙනවා. කෙනෙක් කර්මාණ්ඩූපියෝ ගෙනාපු ආවිශ අවසන් වෙනකොටම කර්ම විපාකයක් ඒත් එක්කම එකට එකතු වෙලා මේ කරුණු දෙකම එක විට විපාක දෙනවා. අන්නේ වැනි මරණ ධර්මය හඳුන්නනවා උභයක්හේ මරණ ආවිශ අවසන්වීමත් කර්ම විපාකයක් කියන දෙකම එක විට විපාකදීලා කෙනෙකුට මරණයට පත්වෙන සිද්ධ වෙනකුට අපි එකට කෙන උභයක්හේ මරණ. මේ ක්‍රම දෙක තුනටම නැති මරෙන්න ක්‍රමත් තියෙන්න්න පුළුවන්. කවුරුද්දන්න අත්දැකීම් හැටියට සුනාමි වගේ ව්‍යසනයක් ගත්තහම. සුළු මොහොතක් ඇතුළත දහස් ගණන් ලෝකෙ මැරුණ. දකුණු ආසියාව තුළ ලක්ෂ දෙකට ආසන්න පිරිසක් මරණයට පත් වනා. අපේ රටේ අපි දන්න සිදුවීන් ඔල්ට අනුව මේ රටේ 30-40 මේ සුනාමි ව්‍යසනය මරණයට පත් වනා. එතකොට මෙවැනි ස්වභාවික විපතක් මත දහස් ගානක් මැරෙනකොට මේ හැමෝගෙම ආවිශ අවසන් වෙනව නෙමෙයි. එකම වෙලාවේ
මේ හැමෝටම මූුණදීපු කර්ම විපාකයක් කියලා අපිට කියන්නත් බෑ. හැමෝගේම ආවිසයි කර්ම විපාකයයි දෙකම එකතු වෙච්ච උබයක් කිය මරණයකුත් නෙමේ එවැනි මරණ අපි හඳුන්න උපච්චේද මරණ කියලා. පිංවතුනි උපච්චේද කියලා ධර්මය හඳුන්නන්නේ ස්වභාවිකව වගේ සිද්ධ වෙන්න පුළුවන් නොයෙක් අනතුරු තියෙනවා. අර කියපු ආයුක්කය කම්මක්කය උබයක්කය කියන මේ මරණ තුනට ඇතුල් කරන්න බැරි. ගංවතුරකින් වේවා සුලිසුළඟකින් වේවා කුණාටුවකින් වේවා භූමිකම්පාවකින් ස්වභාවික විපතකින් බොහෝ වෙලාවට දහස් ගණනක් එක විට මරණාසන්න වෙනවා. සමහර වෙලාවට තනි පුද්ගලයකුට වෙන්න පුළුවන්. පුද්ගලයෝ කීපදනෙකුට වෙන්න පුළුවන්. සමහර වෙලාවට උපච්චේදක කියන එවැනි මරණවලට මුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ මොන ක්‍රමෙන් මැරුණත් ඒකෙනා ආයමත් උපත කරා යනවා. දැන් අපි මේ මොන්න ක්‍රමෙන් මැරෙන ආකාර ගැන ආයුක්කය වේවා කම්මක්කය වේවා උබයක්කේ වේවා උපච්චේදක වේවා. මේ මොන්න ක්‍රමෙන් මැරුණත් ඒකෙනා කෙලෙස් සහිතවනන් ජීවත්වෙන්. ඒ කාන්තෙම්ම ආයමත් උපතක් කරා යනවාමයි. මේක භයානකම අනතුර තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. උන්වහන්සේ මහපොළොවේ තියෙන පස් ටිකක් නියසීලට අරගෙන බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පෙන්නනවා මහනෙන මේ මහපොළොවේ තියෙන පසුත්. තතාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන පසුත් අතර වෙන සෝබට පෙනෙනවද. එහෙමයි ස්වාමීණී මේ මහපොළොවේ අති විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. තතාගත බුදුරජාණන් වහන්සේගේ නියසිල මත තියෙන්නේ ඉතාම ස්වල්පයයි කියල භික්‍ෂූන් වහන්සේලා පිළිතුර දෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ මනුස්ස ජීවිත ගත කරලා මරණයට පත්වෙන අය අතරි. මහපොළොවේ පස් තරං විශාල පිරිසක් මරණයට පත්වෙලා සතර අපායට වැටෙනවා කිව්. ආයමත් අපායවල්වලම උපත කරා යනවා. මේ මරුන්ස්ස ජීවිත ගත කරන අයගෙන් ආයමත් සුගතියකට ආයමත් මනුස්ස ජීවිතයකට උපතක් කරා එන්නේ තතාගතයන් වහන්සේගේ නියසිලට ගත්ත මෙන්න මේ පස් වගේ ඉතාම සුළු පිරිසයි කියල බුදුරජාණන් වහන්සේ වදාල්. මේක සඳහන් වෙනවා සංයුත්ත නිකායේ මනුස්ස චුති කියන සූත්‍රය. මනුස්ස චුති කියන මනුස්ස ජීවිතය අවසන් වනාට පස්සේ මැරුණට පස්සේ ආයමත් උපත කරායන ආකාරය. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා දේශනා කරපුයේ දේශනාව. එහෙමනම් අපිට පේනවා මේ මනුස්ස ජීවිතය අවසන් වෙනකොට. බොහෝ දෙනෙකුගේ ජීවිත මරණයත් එක්ක අපාය ගාමී පැත්තකට තමයි ඇදිලා යන්නේ. අන්න ඒක තමයි තියෙන අනතුර. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාලා සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ තැනක් කියල. සංසාරික සත්‍යයා වැඩිපුරම මේ ඉපදමින් මැරමින් ඉපදබි මැරමින් සසරේ මේ යන සංසාර ගමන තුළ බොහෝ වෙලාවට කල්ප ගණන් නිරේ දුක්විදිනවා. ඊළඟට තිරිසංආත්ම ලබල තිරිසං ලෝකේ එක තිරිසං සතුන් වෙලා මැරි ආයමත් තිරිසං ආත්මොලම උපදිනවා. ප්‍රේතලෝක ඉපදුනත් ආයායමත් ප්‍රේතයන් ඇලුම් කරන්නේ එවැනිම දුගතියක ජීවත්වෙන්නයි. ඒකයි තන්හාවි ස්වභාවේ. පිංහතුනි තන්හාවි ස්වභාවේ කියන්නේ නිරේ ඉපදිච්ච නිරිසත්වයත් ඒ ජීවිතයට ඇලුම් කරනවා මොන්න දුකක් වින්දත් විලාපදිදී කෑගගහ දුකක් නැතුව ඉන්න තැනක් හොයාගෙන නිරේ තුළ එහා මෙහා දූමින් තමන්ගේ ඒ ආත්මේට ඒ ඉපදීමට ආස කරනවා. තිරිසන් ලෝක ඉපදිච්ච තිරිසන් සත්වයට හිතෙන්නේ අනේ මං මේ තිරිසනෙක් වෙලා ඉන්නවට වැඩිය හොඳයින වෙන ආත්මිකට යනක කියලා. නමුත් අර තිරිසන් සත්වයා තිරිසං ආත්මයට ආස කරනු ඇලුම් කරනවා. අමනුස්සලෝක පෙරේතලෝකයින්න අමනුස්්‍යයන්ට හිතෙන්නේ මේ තරම් පිළිකුල් සහගත සෙම් සොටු මෙවැනි දේවල් ආහාර කරගන්නේ අපිට ප්‍රනීත දේවල් ලැබුණනම් හොඳයින කියලා ප්‍රේතයකුට අමනුස්සයකුට හිතෙන්නේ. ඔහු ඒවට ආස කරනවා. ඔහු ඒ ප්‍රේත ජීවිතයට ඇලුම් කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදානේ තන්හාවි ස්වභාවය යායන් තන්හා පෝනෝ භවිකා. තන්හා විසින් පුනර්භවයක් ඇති කරලා දෙනවා ආයමත් උපතක් ඇති කරනවා. නන්දිරාග සහගතා ඒ ඉපදිච්ච තැනට ආස්වාදයෙන් ඇලුම් කරනවා. තට්ට තට්‍රාභි නන්දිනි උපවපන් තැන ඒ හැම සත්වයාම සතුටින් පිළිගන්නවා. අන්න තන්හාාව ලක්සන. ඒ නිසා මෙවැනි තන්හාාවක් තියෙන තාක්කල් සතරාපායි වැටිච්ච සත්වයා අපායට මාස කරමින් අපායම දුක්විදවිද දුක්විදවිද ඉපදීපදි ගිහිල්ලා කලාතුරකින් තමයි පෙරකරපු පිනක් කුසලයක් මතු වෙලා මනුස්ස ලෝකෙකට දිවිය ලෝකෙක උපත කරායන්.
ඒකට හේතුව සතර අපාය තුළ කුසල් වැඩීමක් පින් කිරීමක් කියල දෙයක් නෑ. තමන්ට රැස්වෙන අකුසල්ම විඳෝ දුක්විඳ විද පිනක් මතුවෙලා සුගතියකට එන තෙක්ම දුක්විඳින ස්වභාවයක් තමයි සතරාපායතියෙන්. අන්නේ නිසා පින්වතුනි හිතන්න බුදුරජාණන් වහන්සේ අර නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නපු උපමාව ගැන හිතන්න. අපේ පෙර යම් මහා පිනක් නිසා මොකක් හෝ පෙර කරපු පිනකට දැන් අපි කවුරුත් ඒ නියසිලට ඇතුල් වෙච්ච පිරිසක්. අර මහපොළොවේ පස් තරං විශාල සතරාපා දුක් විඳවිඳ ඉඳලා මොකක් හෝ පෙර පිනක් මත අර බුදුරජාණන් වහන්සේ නියසිලට අරගෙන පෙන්නපු පස්්ටික වගේ අපි මේ සුගතියකට මනුස්ස ලෝකයකට දැන් ඇවිල්ලයින්නේ. මේ සුගතියට ඇතුල් වෙච්ච වෙලාවේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඔබ කල්පනා කරන්නට ඕනෑ මේ මනුස්ස ජීවිතයේ වරද්දගෙන ආයමත් අර මහපොළොවේ පස් වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සතරාපාදුකට ඇදගෙන වැටෙන එක නෙමේ. මේ නියසිලට වගේ මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවේ. ඔබ බුද්ධිමත් නං ඔබ අප්‍රමාදීව කල්පනා කරන්නට ඕනෑ මේ ලැබිච්ච ජීවිතය අවසන් වෙන්න කලින් මම අප්‍රමාදීව ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානයෙන්ම ධර්මාවබෝධයටමයි ඔබ වීරිය වඩන්නට ඕන. පිංහතුනි අපි ටිකක් මරණ මංචකයේ ස්වභාවේ. මරණාසන්න කෙනෙක් මොනවගේ අසරණවීමක්ද. මොනවගේ අත්දැකීමක්ද විඳින්න කියලා අපි ටිකක් මරණය ගැන ටිකක් කතා කරමු. පිංහතුනි මරණාසන්න ස්වභාවය තුළ ඔබ ඕන තරන් දැකල ඇති ඔබේ ඥාතින් වෙන්න පුළුවන් ඔබේ දෙමවපිය වෙන්න පුළුවන් ඔබේ ආච්චිසීය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ ඉදිරියේ වෙනත් අසල්වැසියෙක් වෙනත් රෝගියෙක් වෙන්න පුළුවන් මිනිස්සු මරණයට පත්වෙනවා ඔබේ දෑසින් ඔබ ඉදිරිපිට ඔබ ඕන තරන් දැකල ඇති. කෙනෙක් මැරෙනකොට මරණයත් එක්ක ලොකු වේදනාවක් විඳිනවා කියන එක ඔබට අත්දැකීන් ඇති. පිංහතුනි මරණාසන්න කෙනාට කායික වේදනාවක් දැනෙනවා. මරණාසන්නව කායිකව දැනෙන වේදනාව බොහෝම ලස්සනට ධර්මයේ සඳහන් වෙන තැන් කීපයක්ම තියෙනවා. මජ්ජිමනිකාය අනාත පිණ්ඩිකවාද සූත්‍රයේ අනාත පිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ. සිටුතුමාට දැනිච්ච වේදනාව සාරිපුත්ත මහරහත්තන් වහන්සේට උපමා කීපයකිම විස්තර කරනු. ඒවගේම දනංජානි සූත්‍රයේ තියෙනවා දනංජානි බ්‍රාහ්මණය මරණාසන්න වෙච්ච වෙලාවේ. තමන්ට දැනෙන වේදනා උපමා කීපයකින් මේ බ්‍රාහ්මණය විස්තර කරනු. අපි අනාත පිණ්ඩික සිටුතුමා ගැන හිතම. අනාත පිණ්ඩික සිටුතුමා සුවාන් පලයට පත්වෙච්ච කෙනෙ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසෙමයි අනේ පිඩු සිටුතුමා සෝවාන් පලයට පත්වනේ. සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ. බොහෝම අසාධ්‍යව අසරණ වෙච්ච වෙලාවේ ඉක්මනට සේවකයකුට කතා කරලා කිව්වා ඔබ ඉක්මනට යන්න කිව ජේතවනාරාමයට. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ අනාත පිණ්ඩික සිටුතුමා වෙනුවේ. සිටුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා ඔබ වඳන්න කිව මගේ වචනේ. බුදුරජාණන් වහන්සේට කියන්න කියව සිටුතුමාට බොහෝම අසාධ්‍යයි කියලා ඒ කාරණය බුදුරජාණන් වහන්සේෝ දැනුවත් කරන්න. ඊළඟට ඔබ යන්න කිව සාරිපුත්ත මහරහත්තන් වහන්සේ වැඩඉන්න කුටියට. මගේ වචනයෙන් මේ වන්දනා කරන්නේ අනාත පිණ්ඩික සිටුතුමා කියලා මගේ වචනෙන් ඔබ සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහත්තන් වහන්සේට කියන්න කිව සිටුතුමාට බොහෝම අසාධ්‍යයි. සාරිපුත්තයන් වහන්සේට මාව බලන්න මේ සිටු මැදුරට වැඩම කරන්න කියලා ආරාධනා කරන්න කියලා සේවකෙක් පිටත් කරලා ඇරිය. බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්න පමණයි. බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරේ නෑ ඒ බුදුරජාණන් වහන්සේ ගැනති බප්‍රමාණ ගෞරවේ නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති වුණේ නෑ සාරිපුත්ත මහරහත්තන් වහන්සේට වඩින්න කියලා සාරිපුත්ත හාමුදුරුවන්ව දැනුවත් කෙරෙව. එදා සාරිපුත්ත මහරහත්තන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමඟ පිණ්ඩ පාතය වැඩම කරලා හවස් වරුවේ අනාත පිණ්ඩික සිටුතුමාගේ සිටු නිවසට සාරිපුත්ත හාමුදුරු වැඩම කර. සිටතුමාට හොඳට මාසාධ්‍යයි. සිටතුමාගේ ඇඳළඟ ආසන දෙකක් පනවල සාරිපුත්ත මහරහත්තන් වහන්සේටත් ආනන්ද හාමුදුරන්ටත් වැඩඉන්න ඒ සේවකයෝ අවස්ථාව සැලසුව. ඉතින් ඒ වෙලා සාරිපුත්ත හාමුදුරුව අහනවා සිටතුමනි කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චිතේ කමනිය කච්චි යාපනිය ඔබට දරාගන්න පුළුවන්ද. කච්චි දුක්කා වේදන අභික්කමන්තිනෝ පටික්කමන්ති ඔබට දැනෙන දුක් වේදනා එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද කියල සාරිපුත්ත හාමුදුරුව අහනවා. දැම් බලන්න අපිත් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ අහන්නේ
කොහොමද දැන් සනීපද වෛද්‍යවරු මොකද කිව්වේ දැන් කොහොමද එන්න සනීප වෙනවද සුවාතට හැරෙනවද කියලා අපිත් රෝගය ගැන යහන්නේ. අන්න ඒ වගේ සාරිපුත්ත හාමුදුරුවෝ අර සිටුතුමාගෙන් අසනීපේ ස්වභාවය ගැන විමසනවා. එතකොට සිටුතුමා උපමා කීපයකින් සිටුතුමාට මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව මෙවැනි උපමාවලින් කියනවා. අනේ ස්වාමීනී හරියට කඹයක් මගේ හිස වටේට වෙලලා. ශක්තිමත් පුරුසේ කිටි කිටිගාල මේ කඹේ හිර කරනවා වගේ. අධිමාත්‍ර වේදනාවක් හිස ඇතුළින් දැනෙනවා කියනවා. අන්න උපමාවකින් කියනවා. ඊළඟට කියනවා හරියට තියුණු පිහියකින් හිස් මුදුන පලනවා වගේ හිස ඇතුළෙන් විශාල වේදනාවක් දැනෙනවා කියන. දැන් අපිත් කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා කෙනෙකුට ඔළුව කැක්කුමක් හිසේ අමාරුවක් ඇතිවුණට පස්සේ. ඒ වගේ අනාථ පිණ්ඩික සිටුතුමාත් මරණාසන්න මොහොතේ තමන්ට දැනෙන හිසේ වේදනාව උපමාවලින් කියනවා. ඊළඟට කියනවා ස්වාමීනී තියුණු මස්කපන පිහියක් ගත්ත කෙනෙක් මගේ බඩ තීරු කපනවා වගේ මේ කුස ඇතුළෙන් අධිමාත්‍ර වේදනාවක් මතු වෙනවා කියව. අන්න බලන්න මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව. ඊළඟට කියනවා 4 දෙනෙක් මාව අත් දෙකනුයි කකුල් දෙකනුයි උස්සගෙන ගිහින්. ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චන වගේ ස්වාමීනි මගේ ඇඟම දනවා කියන. ඒකට හේතුව පින්වතුනි අපි කතා කරා මරණයේදී කරුණු 3ක් ශරීරයෙන් බැහැරට යනවා. ආයුෂ අවසන් වෙලා ආයුස් මාච විඤ්ඥාන උණුසුම මේ තේජෝ ධාතුව ශරීරයෙන් බැහැර වෙනවා කියල. ශරීරයේ පුරාම බැසගත්ත තේජෝ ධාතුව. මොකද අපේ කය හැදිලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ කියන 4 මහා ධාතුන්ගේ. මේ 4 මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ තුළ තියෙන උණුසුම බැහැර වෙලා යනකොට විශාල දාහයක් දැවීමක් පිච්චීමක් කෙනෙකුට දැනෙනවා. අන්න අනාථ පිණ්ඩික සිටුතුමාට ඒ දැවීම පිච්චීම මරණාසන්න වේදනාව දැනෙන්න පටන් ගත්තේ. හරියට ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනා වගේ මුළු ඇඟම දනවා කියනවා මරණාසන්න මොහොතේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටුතුමනි එහෙමනම් ඔබ මේ විදිහට හිතන්න කියලා බොහෝම ගැඹුරින් ධර්මාවවාද ගණනාවක් දීපු බව මේ මජ්ක්‍ධිම නිකායේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය සඳහන් වෙනවා. එහෙමනම් අපිට දැන් මේ උපමාවලින් මේ කරුණුවලින් පේනවා මරණාසන්න කෙනා කායිකව බොහොම වේදනාවක් විඳිනවා. හැබැයි පින්වතුනි හැමෝටම මේ වේදනාව එක හා සමානවම විඳවන්න සිද්ධ වෙන්නේ. සමහරුන්ට විනාඩියක් දෙකක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට තප්පර ගානක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට විනාඩි 10ක් 15ක් පැය ගානක් අපි සමාජෙ දකිනවා දවස් ගණන් පනාදින අය ඉන්නවා සමහරු. දින ගණන් පණ ඇදලා මැරෙන. ඒ නිසා මේ මරණාසන්න වේදනාව අඩු වැඩි වශයෙන් කාල පරාස වශයෙන් එක එක්කෙනාට එක එක ක්‍රමයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි පින්වතුනි ධර්මය දියුණු කරගත්ත කෙනෙක් නම් අන්න බලන්න ධර්මයේ තියෙන වටිනාකම මරණ මංචකේ මොනතරම් වේදනාවක් දැනුණත් ධර්මය දියුණු කරපු කෙනාට පුළුවන් ඒ වේදනාව තුළ හිත පිහිටෝලා හිත එකඟ කරගන්න තරම් පුළුවන් භාවනා ක්‍රම ධර්මය උගන්නනවා. ඔබ අහලා ඇති 4 සතිපට්ඨානෙ. මේ 4 සතිපට්ඨානෙ පෙන්නනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අනුපස්සනා 4ක් විස්තර කරනවා. ඒ අතර වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ ශරීරයේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ම ස්පර්ශයෙන් ඇතිවන යම් සැපවිඳීමක් වේවා දුක් විඳීමක් වේවා දුක් සැපරහිත විඳීමක් වේවා මේ විඳීම උපදින්නේ ස්පර්ශය නිසා. එහෙමනම් මරණ මංචකේ කායික වේදනාවක් දැනුණත් දැනෙන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතුවීමෙන් කයේ ස්පර්ශය නිසා. අන්න මේ වේදනානුපස්සනා සතිපට්ඨානෙ පුරුදු කරගත්ත කෙනෙක් නම් කායික වේදනාව තුළත් ස්පර්ශයෙන් හටගන්න විඳීම මේ ස්පර්ශී නැති වෙනකොට නිරුද්ධ වෙනවා නේද කියලා ඒ වේදනාව තුළ හිත පිහිටවල හිත වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි පිංහතුනේ සාමාවතී ඇතුළු 500ක් දෙනා ගිනි තියලා අමුවේ ගින්නෙන් පිච්චිලා කරවෙලා යද්දිත් මේ 500ටම පුළුවන් වුණා භාවනා කරලා අර ගිනි ගනිද්දිත් ධර්මය මෙනෙහි කළා ධර්මය අවබෝධ කරගෙන අනාගාමී ඵලයට පත්වෙන්න. බිම්බිසාර රජ්ජුරුවන්ට ඒ තරම් වදහිංසා කරලා යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිද්දෝමින් වද දිදී මරණ කොටත් ඒ මොන තරම් වේදනාවක් දැනුණත්
ඒ තුළ ධර්මය මෙනෙහි කරගෙන සුගතිගාමී වෙන්න පුළුවන්කම ලැබුණේ අන්න භාවනාව ධර්මය කියන එක ජීවිතයට පුරුදු කරගත්ත නිසා. අන්නේ නිසා පින්වතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ මේ සතර සතිපට්ඨානාදී භාවනාව පුරුදු කරලා තිබ්බොත්. මරණ මංචකය අසරණ වෙන්න. මොන තරං කායික වේදනාවක් මරණාසන්න මොහොතේ ඔබට දැනුනත්. ඔබ භාවනාව පුරුදු කරපු කෙනෙක් නම්. ඔබ ධර්මය පුරුදු කරපු කෙනෙක් නම් අන්න ඔබට හිත පිහිට වන්න පුළුවන්කම තියෙනවා. හිත පිහිටෝලා ඒ වේදනාව තුළින්ම ධර්මාවබෝධය කරායන්නත් පුළුවන්කම ලැබෙනවා. ඔබ හරියට ධර්මය පුරුදු කරගත්ත කෙනෙක් නම්. ඒමනං අපි දන්නවා දැන් මරණාසන්න කෙනා කායික වේදනාවත් එක් අසරණතාවයකට ලක්වෙනවා. ඊළඟට පින්වතුනි මරණාසන්න පුද්ගලයා සිහිකල්පනාව දුරුවලවීමෙන් අසරණ වෙන්නත් පුළුවන්. පින්වතුනි අපිට තියෙනවා සිහියක්. මේ මනසට තියෙන රැකවරණය මේකට අපි ධර්මී හඳුන්වන්නේ සතිය. මනසට තියෙන රැකවරණය තමයි සිහිය. මේ සිහිය අපේ පෙර පිනක් මත ලැබිච්ච දෙයක්. හැබැයි සමහරු ඉන්නවා තරුණ වයසි මැදි වයසේ සිහිකල්පනාව දුරුවල වෙන ඉන්නවා. මොන්න තරං උගත් කෙනෙක් වුණත් අපි දකිනවා මානසික රෝහලකට ගිහින් බලන්න. පිස්සු හැදිච්චාය වෛද්‍ය උපාධිධාරයෙන් ඉන්නවා පිස්සු හැදිච්චාය ඇදංගොල ගැටගහලා. ඉංජිනේරු උපාධිධාරයෙන් ඉන්නවා පිස්සු හැදිච්චාය. මේ රටේ මොන්න උගතුන් හැටියට මොන ශේෂ්ත්‍රයක වුණත් කෙනෙකුට ලොකු පීඩනයක් කම්පනයක් අටලෝ දහම ඉදිරියේ මූුණ දෙන්න බැරි මානසික පීඩනයක් ආපු ගම. සමහර වෙලාවට නොයෙක් ප්‍රශ්න ගැටලු නොයෙක් දේවල් ඉදිරියේ සිහි කල්පනාව දුරුවල වෙනවා. පිස්සු හැදෙනවා කල්පනාව නැති වෙන. මෙහෙම වෙන්නේ සිහිය දියුණු කරලා නැති නිසා. පිංහතුනි අපේ පිනකට ලැබිච්ච මේ සිහිය අපට දියුණු කරන්න පුළුවන්. ඒ සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානය තුළයි. ඒ නිසා තමයි සතර කියන්න කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා. සති කියන්නේ සිහිය. තමන්ගේ සිහිය මේ අනුපස්සනාවන් තුළ පිහිටවලා දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි සතර සතිපට්ඨාන භාවනාවල් වල බුදුරජාණන් වහන්සේ මේ සිහිය දියුණු කරන ආකාරී පෙන්නන්න. සිහිය දියුණු කරන්න අපේ සිහිය ඉන්ද්‍රියක් බවට පත්වෙලා වැඩෙන්න්න පටන්ගන්නවා තමන් තුළ. දැනට සිහිය දියුණු කරලා නැත්නම් සාමාන්‍ය පුද්ගලයාගේ සිහිය ඉන්ද්‍රියක් නෙමේ. ඒ නිසා ඕන වෙලාවක සිහිමුලාවෙන්න පුළුවන්. නමුත් පිංහතුනි සිහිය ඉන්ද්‍රියක් බවට වැඩුනනම්. ඉන්ද්‍රියක් බවට දියුණුනාන සති ඉන්ද්‍රිය දියුණු කරගත්ත කෙනාගේ සිහිමුලාවෙන්නේ නෑ. ඔබ දන්නවා පංච ඉන්ද්‍රිය ධර්ම ගැන පංච බල ධර්ම ගැන බලන්න සද්ධහා විරිය සති සමාධි ප්‍රඥා. සති ඉන්ද්‍රිය කියලා කියන සිහිය. ඊළඟට පංච බල ධර්ම ගැන කතා කරන්න සද්ධහා බලය විරිය බලය සති බලය අන්න සති කියලා කියන සිහිය. එහෙම නම් භාවනා කරන කෙනා සතිපට්ඨානෙ වඩන කෙනාගේ සිහිය ඉන්ද්‍රියක් හැටියටත් බලයක් හැටියටත් බලධර්මයක් හැටියටත් තමා තුළ වැඩෙනවා. අන්නේ සිහිය දියුණු කරලා තමයි සති සම්බෝජ්ජන්ගේ ආදී බොජ්ජංග ධර්ම හැටියට නිවන් අවබෝධය අරමුණු කරගෙන ඔබේ සිහිය ගොඩ නගන්න පුළුවන්කම ලැබෙන. මේ තරන් දියුණු කළ හැකි සිහියක් ඇතුව අපි ඉපදිලා හිටියත්. කීයෙන් කී දෙනාද භාවනාවක් කරලා සිහිය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඒ නිසා බොහෝ දෙනෙකුට සිහිය දියුණු කරන්න පුළුවන්කම තිබුණත්. ජීවිත කාලය තුළ බණ භාවනාවක යෙදෙන්නේ නෑ ධර්මය පුරුදු කරන්න සිහිය දියුණු කරන්න ඒක ප්‍රතිඵලේ තමයි වයසට යන්න කල්පනාව නැති වෙනවා. මොන්න තරන් උගතෙක් හැටියට සමාජි පෙනී හිටිය. වයසට යන්න සමහරුන්ට සිහි කල්පනාවනෑ. මරණාසන්න කාලෙ බොහෝ දෙනෙකුට කෑවද බීවද මතකනෑ. දරුව අඳුන ගන්නත් බෑ. සමහරුන්ගේ ඇගේ ඇඳුම් තියෙනවද කියලා තමන් දන්නෙත් නෑ. ඒ විතරක් නෙමේ අවාසනාවන්තම තත්ත්වය මේ සමාජි හොඳට ජීවත්වෙච්ච මිනිස්සු. හොඳ රස්සාවල් කරපු හොඳට දියුණුව කරාගිය අය හැබැයි මරණාසන්න කාලේ සමහරු තමන්ගේ අසූචි තමන්ම ආහාර කරගන්න ඉන්න. ඒ තරන් අන්ත අසරණ මට්ටමට පත්වෙලා සීකල්පනාව දුරුවල වෙලා බොහෝ දෙනෙක් මරණාසන්න වෙනවා. පින්වත්තුනි සිහිය දුරුවල වුණොත්. සිහිකල්පනාව දුරුවල වෙලා මැරුණට පස්සේ ඒකෙනා බොහෝ වෙලාවට දුගතියක අපායක තමයි උපත කරායන්න. සිහිය තිබ්බොත් තමයි කරපු පිනක් කුසලයක් හරි මතු කරගන්න පුළුවන්. මං මේ වගේ පින්කං කරානේද මං මේ වගේ යහපත් දේවල් කරානේද කියලා කරපු පිනක් මරණ මංචකේ බලවත් කරගන්න නම් හොඳ සිහියක් ඇතුව මරණාසන්න වෙන්න ඕන. අපි හිතමු ඔබට
ඔබ මරණාසන්න වෙනකොට ඔබ හිත කලබල වුණා. කවුරු හරි දරුවෙකුට හරි කල්්‍යාන මිත්‍රයෙකුට හරි ස්වාමීන් වහන්සේ නමකට හරි මරණාසන්න මොහොතේ ළඟට ඇවිල්ලවත්. උපාසකතුමා මේ වගේ පින්කරගත්ත කෙනෙක් නේද. උපාසකම්ම ඉන්න කාලෙ මේ වගේ පින්කරගත්ත නේද කියලා තව කෙනෙකුට හරි ළඟ ඉඳං කරපු පිනක් කියන්න පුළුවන් වෙන්නේ සිහිය තිබ්බොත් විතරයි. ඒ නිසා මරණාසන්න කාලේ ලංවෙනකොටම සිහිකල්පනාව නැතිවුණොත් කරපු පිනක් සිහිපත් කරවන්න බෑ. දැන් බලන්න අපි කවුරුත් දන්නවා දුටුගැමුණු රජ්ජුරුව ගැන. දුටුගැමුණු රජ්ජුරුව මරණාසන්න වෙච්ච වෙලාවේ අමාත්‍යවරුන්ට කියා හිටිය අනේ මා උත්සගෙන යන්න කිය මට රුවන්වැලි සෑ බලන්න ඕන. ඇඳක තියාගෙන උත්සගෙන ගිය අරුවන්වැලි මහා සෑ මළුවට. චෛත්‍ය වටේම උත්සගෙන ප්‍රදක්ෂිනා කෙරෙව මට වන්දනා කරන්න ඕන කිව. වැඳගෙන හිටිය ඇඳ පිටිම්ම උත්සගෙන චෛත්‍ය වටේට එක්කරගෙන ගියා. මළුවේ කෙලවරකින් අර ඇඳ තැම්පත් කරාට පස්සේ ඇඳ තිබ්බට පස්සේ අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිල්ල පින් පොත අරගෙනාව. ඇවිල්ල පෙරලලා කියනව රජ්ජුරුවන්ට මතකද. මේ යුද්ධයේ දිනල අවසන් වෙලා ජයකොන්තේ තැම්පත් කළ මිරිස වැටි චෛත්‍ය හැදුව රජ්ජුරුවන්ට මතක දැහ්ව. අන්න සිහිපත් කරගත්තා. රජතුමාට මතක දැහුව සංඝයා වෙනුවෙන් නව මහල් ප්‍රාසාදයක් කරා ලෝවා මහපායි. රජතුමනි සිහි කරගන්න කිව අන්න තමන්ට මතක් වෙනවා බලවත් වෙනවා. පින. ඊළඟට කියන රජ්ජුරුවන්ට මතකද මේ රුවන්වැලි මහා සෑයට මංගල උළු තියපු දවස. ලක්ස ගනම් මහරහතන් වහන්සේ ලහසින් වැඩිය මතක දැහුව. අන්න සිහි වුණා. මේ විදිහට තමන් කරපු පින් දහම් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් මරණාසන්න වෙච්ච වෙලාවේ පිම් පොත කියෝමින් සිහිපත් කෙරෙව්ව කියලා අපි අහලා තියෙනවා. පින්වතුනි එහෙමනම් කෙනෙක් කරපු පිනක් තව කෙනෙකුට හරි ළඟඉඳං සිහිපත් කරවන්න පුළුවන් වෙන්නේ සිහිනුවනක් ඇතුව මරණාසන්න වුණොත් විතරයි. සිහිකල්පනාව නැති කෙනෙකුට කරපු පිනක් සිහිපත් කරවල වැඩක් නෑ. එයාට තේරෙන්නේ කියන්නේ එකක් ඒ කෙන කතා කරන්න වෙන එකක්. සමහලාවට දරුවා අඳුනන්නත් බෑ. දෙන බේට්ටික වතුරේක පවා විසි කරන. මේ මට්ටමට අන්තාසරණ වෙනවා ධර්මය දියුණු කරලා හිටිය නැත්නං ජීවිතේ. ඒ නිසා පින්වතුනි මරණාසන්න කෙනෙක් කායික වේදනාව තුළ අන්ත අසරණ වෙන්න පුළුවන් ධර්මය දියුණු කරේ නැත්නම්. දෙවනි එක තමයි සිහිය දියුණු කරලා භාවනාවක යෙදිලා නැත්නම් මරණාසන්න කාලි සිහි කල්පනාව දුරුවල වෙලා අන්ත අසරණ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හිතන්න කරපු කියපු දේවල් බොහෝ දෙනෙකුට මරණාසන්න කාලෙ අන්ත අසරණ වෙනකොට තමන්ගේ හයිහක්තිය තියෙන කාලෙ තරුණ කාලෙ කුසල් අකුසල් ගැන හිතන්නේ නැතුව පින් පව් ගැන හිතන්න නැතුව කරපු නොයෙක් වැරදි වැඩ අපරාධ මේවා චිත්‍රපටි පේනෝ වගේ පේනෝ. බොහෝ දෙනෙකුට මරණ මංචකේ මේවා එකින් එක සිහි වෙනවා. මේ වගේ පව්කංකරා මේ වගේ වැරදි වැඩ කරා මං මේ වගේ නොපනත්කංකරා නේද කියලා තමන්ගේ ජීවිතේ තමන් අතින් වෙච්ච වැරදි අකුසල් අඩුපාඩු සියල්ල එකින් එක සිහිපත්වෙනවා මරණ මංචකේ තනිවෙලා අසරණ වෙනකොට. ඒ වෙලාවට තමයි දහතේ වඳින්නේ අනේ බුදු ඩොක්ට මැරෙන්න්න බෑ මාව බේර ගනිල්ලා කිය දහතේ දඟලන්නේ අර අපාය බය සිහි වෙනවා. තමන් කරපු අකුසල් මතක්කෙනවා. මේවා මතක්කෙන්න මරණ මංචකේ අන්ත අසරණ මට්ටමකට පත්වෙනවා. ඒ නිසා පින්වතුනේ තමන්ගේ ජීවිතය තුළ මරණය ගැන හිතලා බුදුරජාණන් වහන්සේ වදාළ මරණය ගැන සිහිකිරීම තරම්. ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වන වෙනත් භාවනාවක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නෑ කියනවා. නමුත් අපේ සමාජයේ තුළ ගත්තාමා මරණය කියන්නේ ඕක රිනාත්මකයි කියන. මරණය ගැන දැම්ම කතා කරලා වැඩක් නෑ කියන ඕ දැම්ම කියන්නේ පා කියන. මොකද අපි මැරෙනවා කියන මරණය කියන වචනයටත් බයයි බොහෝ දෙනෙ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලේ මරණය ගැන හිතන කෙනා මරණය ගැන සිහිකරන කෙනා තමයි අප්‍රමාදී කෙනෙක් බවට පත්වෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ භාවනාවක් හැටියට මරණ සතිය භාවනාවක් හැටියට වඩන්න උපදෙස් දෙනවා. දීල බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස උපකාර වෙන යම්තාක් භාවනාවන් නැද්ද. ඒ සියල් අතරේ මරණ සති භාවනාව තරම් නිවන් අවබෝධයට අප්‍රමාදී වෙන්න උපකාර වෙන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියනු. ඒ නිසා පින්වතුනේ අප්‍රමාදීව මරණය ගැන නිතර සීකරන්න. මම දැම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ ඔබේ හරද සාක්ෂයෙන් විමසන්න. අන්න එහෙම හිතන කෙනාට තමයි මරණය ගැන බයක් ඇතිවෙන්නේ මම දැම් මැරුණොත් කොහේ අයිද. මම තාම අපායගාමි අකුසල් ඇතුව ජීවත් වෙන කෙනෙක් නේද.
මම මැරිලා නිරේකට වැටුණොත් අපායකට වැටුණොත් පෙර අකුසලයක් හරි බලවත් වෙලා මරණ මංචකයේ දුගතියේ ගියොත් කවුද මාව බේරගන්න ඉන්නේ. ඒ නිසා මම අප්‍රමාදීව සීලාදී ගුණධර්ම රකින්න ඕන නේද කියන හැඟීම වීරිය අධිෂ්ඨානය සියල් ඇතිවෙන්නේ මරණය ගැන හිතන කෙනාට. ඒ නිසා පින්වතුනි මරණය ගැන නිතර නිතර සිහි කරන්න. ඊළඟට බලන්න මරණාසන්න කෙනා පිය විප්පයෝග දුක්කෙන් කොයි තරන්නං අසරණ වෙනවාද කියලා. සාමාන්‍යෙන් අද අපි මේ ජීවත්වෙන මේ සමාජයේ දිහා බලනකොට. බොහෝ වෙලාවට අපට බැඳීම් වැඩි ගෙවල් දොරවල්වලට පුදුමාකාර ආසාවක් තියෙන්. සමහල්ලාවට ඉඩ කඩංගොලට යානවාහනොලට රන්ත්‍රදී මුතුමැණික්කොලට මේ හම්බ කරන දේවල්වලට පුදුම ආසාාවෙන් බොහෝ දෙනෙක් ජීවත්වෙන්. තමන්ගේ දරුවන්ට මුණබුරන්ට සමහර වෙලාවට මේ ඇතිකරගන්න බැඳීම් ටික අතහැරගන්න බැරුව. මරණ මංචකේ අන්ත අසරණ වෙන. සමහරු දරුව තුරුල් කරගෙන හඬා වැලපෙනු අනේ මං කොහොමද උඹල දාලා යන්නේ කියලා. පොඩියවුන් දරු මුණුබුරු අතින් අල්ලගෙන. අනේ මට උඹලව දකිින් නැතුව ඉන්න බෑ මං කොහොම දුඹල දාල යන්නේ කියලා මරණ මංචකයේ කොච්චර අසරණ වෙනවද. ඒ නිසා පින්වතුනේ මරණාසන්න මොහොත කියලා කියන්නේ ජීවිතයේ අන්ත අසරණ වෙන තැන. එවැනි තැනකදී අසරණ නොවෙන්න නම් ජීවිතයේ ධර්මය පුරුදු කරලා ධර්මය දියුණු කරලා මේ අනිත්‍ය ගැන සිහිකරපු කෙනා තමයි මරණ මංචකී අසරණ නොවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් කටයුතු කරන්න ඕනේ ආකාරය. බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා. දැම් බලන්න රජවරු බිම්බිසා රජ්ජුරුව සෝතාපන්න වනා කියලා රජකම පැත්තකර දැම්මෙනේ. ධාර්මිෂ්ටව රජකං කරා. එතකොට අපිට පේනෝ රජ කෙනෙකුට ධර්මිෂ්ටව රජකං කරන්න පුළුවන්. බිම්බිසා රජ්ජුරුව සෝවාන් වෙච්ච කෙනෙ. එහෙමනත් ධර්මාවබෝධය ලබාගත් රජ කෙනෙක් ධර්මිෂ්ටෝ රජකං කරා. ඊළඟට විසාකා උපාසිකාව සෝතාපන්න පලට පත්වෙච්ච කෙනෙක්. කෝටි ගණනක් වටින මේල පළඳනාවක් පැළඳගෙන හිටිය. අත්තරම් බඩු ගලෝල විසි කල මේ ඔක්කොම අනිත්‍යයි වැඩක් නෑ කියලා බලාගත්තුවත බලාගෙන හිටියනේ. එහෙමනං අපිට පේනවා මේ ධර්මාවබෝධය ලබන කෙනා කාමයන් පරිහරණය කරනවා. විසාකාව දරුව විසි දෙනෙක්ගේ අම්ම කෙනෙ. ඊළඟට බලන්න සීවලි හාමුදුරන්ගේ අම්මයි තාත්තයි පවා ධර්මාවබෝධය ලබපු අය ගැන සඳහන් වෙන. ගිහි ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ආදීනව දස්සාවිනෝ. ඒවැ ආදීනවේ දකින්න කියනවා. හැම වෙලාවෙම රජමාලිගාවක හිටියත් හිතන්න කියනවා මේ සියල්ල අනිත්‍යයි. නැසී වෙනසී යන දේවල්. ගින්නෙන් මේ සියල්ල විනාස වෙන්න පුළුවන්. භූමිකම්පාවකින් විනාස වෙන්න පුළුවන්. සුලිසුනකකින් විනාස වෙන්න පුළුවන්. සුනාමියකින් ගංවතුර මේ ස්වභාවික විපතකින් මේවා විනාස වෙන්න පුළුවන්. සොර සතුරන්ට ගන්න පුළුවන්. යම් වෙලාවක සතුරෙක්ගේ අතට මේ පත්තේ මට කොයි මොහොතේ මට මරණයට පත්වෙන්න වෙයිද. මේ විදිහට මරණය ගැන අනිත්‍ය ගැන ඒවැ ආදීනව හිතමින් ජීවත්වෙන්න කියන. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරත් ආදීනව දස්සාවිනු. ඒවැ ආදීනව නිතර දකිමින් තමයි කියෙන වාසය කළ යුත්තේ. එනිසා පින්වතුනි දැන් ඔබට මරණය ගැන ජීවිතයේ මරණාසන්න මොහොතක ධර්මයක් නැතුව ජීවත්වනොත් අපි කොයි තරන්නං අසරණ වෙනවාද කියලා ඔබට දැන් යම් දැනුමක් වැටහීමක් තියෙන්න්නට ඕන. මේකෙන් මිදීම පිණිස කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා නිරන්තරයෙන් පුරුදු කරන්නට කියලා. මහානාම කියල සාක්‍ය කුමාරෙක් බුදුරජාණන් වහන්සේගේ විමසනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස කවදා කොතන කොයි මොහොතේ මරණයට පත්වනත්. ඒ කාන්තයෙන් සුගතිය උපදින්න නම් මොනවගේ කරුණුද මා තුළ දියුණු කරගන්නට ඕන කියලා. අන්නේ වෙලායි බුදුරජාණන් වහන්සේ කාරණා පහක් පෙන්නවා. එකක් තමයි තුනුරුවන් ගැන සද්ධාව දවස ගානි තුනුරුවන් ගැන සද්ධාව තමන් තුළ දියුණු කරගන්නට ඕන. දෙවනි කාරණයේ තමයි සීලවන්තකම. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් පංච සීලයේ දිවිහිමියෙන් ආරක්ෂා කරන්න මහන්සිගන්න. පෝය දවසට උපෝසත සීලය ආරක්ෂා කරන්න මහන්සිගන්න. අන්න තමා තුළ සීලවන්ත ජීවිතයක් ගත කරන්නට ඕනෑ. ඒ කාන්තයෙන් සුගති යන්න තමා තුළ දියුණු කරගන්න සීලේ තමන්ට උපකාර වෙනවා. ඊළඟට දහම් දැනුම අපි කිනො එකට සුතවත් භාවය කියලා. නිතර බණහන්න දහම් පොත්පත් කියවන්න ධර්මයට ආස කරන්න ධර්ම සාකච්ඡා කරන්න. අන්න එතකොට හොඳ දහම් දැනුමක් තමන්ට ගොඩ නැගෙනවා.
ඊළඟට ත්‍යාග සම්පත්ති ත්‍යාගය කියන අතහැරීම. තමන්ගේ ශක්ති පමණින් දන් දෙන්න අතහරින් පින්කං කරන්න තමන්ට පුළුවන් විදිහට අතහැරීම පුරුදු කරගන්නට ඕන. තමන් කරන පින ගැන හැම වෙලාම හිතහිතා සතුටුවෙන්. මගේ ජීවිතේ මං මේ වගේ පින් කරලා තියෙනවා. මගේ ජීවිතේ මං මේ වගේ පින්කං කරා කියලා පුළුවන් තරම් පින්දහම් කරමින් කරන පින ගැන හිතහිතා සතුටුවෙන්. ඊළඟදේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ධර්මය නුවනින් විමසලා ඇතිකරගන්න අවබෝධඥානය. ඒකට අපට උපකාර වෙනවා පිරිසිදුව බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ඇසීම සද්ධර්මශ්‍රවනය. ඒ පිරිසිදු අහන ධර්මය අපි හොඳට තමාගේ ජීවිතයට ගලපලා. යෝනිසෝ මනසිකාරය යෙදමින් නුවනින් විමසීමස තමා තුළින් බලනකොට අන්න ඔබට ප්‍රඥාව උපදවාගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔය කරුණු පහ අපි ධර්මය කියන්නේ සේක බලධර්මයන් කියලා. සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මෙන්න මේ කරුණු පහ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සද්ධහා සීල සුතත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම තමා තුළ ටික ටික හරි දියුණු කරගෙන. මේ ගුණධර්ම තමන් තුළ ඇති වුණානං ඒ කෙනාට තමාදිහා බලනකොට හැම වෙලායම විශ්වාසයක් ඇති වෙනවා මම දැම්මැරුණස් සුගතිී. මා තුළ සද්ධාව තියනවා මා තුළ සීලවන්තකම තියනවා මා තුළ දහම් දැනුම තියෙනවා මා තුළ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව තියෙනවා මම ධර්මය දියුණු කරගත්ත කෙනෙක් මම නම් දැම්මැරුණත් සුගතියේ මයි කියලා හැම වෙලායම ධර්මය දියුණු කරගත්ත කෙනාට තමන් ගැන ස්තීර විශ්වාසයක් ගොඩ නැගෙනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙමේ. සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩපු කෙනෙකුට තමන් කැමති සුගතියක් අරමුණු කරලා දේවතානුස්සතියාදී භාවනාවල් පවා වඩලා කැමති දිවිය ලෝකයක පවා හිත පිහිටව ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ වදාළ. ඊළඟට මේ කරුණු පහම සද්ධහා සීල සුතතියාග ප්‍රඥාම දියුණු කිරීම තුළ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ග පල ලබල. ඒ කරුණු පහම පරිපූර්ණ කර ගැනීම තුළ උතුම් වූ අරහත්වයට පත්වෙන්නත් පුළුවන්කම ලැබෙනවා.